අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ එක්වන්නේ මම නජිත් මාතරකේ මම වෙනුරිගින්නලිය අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත තවත් ෆයිසර් ලක්ෂ 4ක් දිවයිනට පූජිත්තයි හේමසිරිටයි එරෙහිව අධිචෝදනා බහර දෙයි. රූපවාහිනී මහගෙදරින් තිලින කළ මනුෂ්‍යත්වයේ සෙනෙහසේ නිවහන. මැරුණු විශාලිනී නිසා රිචාඩ් යළිත් රක්ෂිත බන්ධනාගාරයට. කොරෝනා රෝගීන් වගේම මරණ වාර්තාවීමේ යම් අඩුවක් තිබුණත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න කියලා සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. පවතින තත්ත්වය හමුවේ අද දවසෙත් අපේ රටින් කොරෝනාවට ගොදුරු වුණු තවත් 893 දෙනෙකු හමු වෙලා තියෙනවා. මේ අතර එන්නත් කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න ගත ක්‍රියාමාර්ගවල තවත් අධිරක් විදියට ෆයිසර් එන්නත් ලක්ෂ 4ක් අද සවස් කාලයේ දිවයිනට රැගෙන ඒමත් සිදු වුණා. අද දිනේ මෙරටින් හඳුනාගත් නව කොරෝනා ආසාදිතින් 893 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5,18,775 දෙනෙක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 47,726 දෙනෙකු තවදුරටත් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. අද දිනේ සුවය ලැබූ 597 දෙනාද සමගින් මේ දක්වා මෙරට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 4,58,085ක්. අද දිනේ තවත් කොරෝනා මරණ 58ක් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වාර්තා කළා. ඉන් 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 31 දෙනෙකු කාන්තාවන් වනවා. ඒ සමගින් මේ දක්වා මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12964ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාස 15 වන දින සිට 22 වන දින දක්වා තහවුරු නොකළ කොවිඩ් ආසාදිතින් 505 දෙනෙකු තහවුරු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 7,740ක් සිදු කර ඇති අතර එම දිනය තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3,380ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කොඑක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් ලක්ෂ 4ක් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ඒම සිදු වුණා. එන්නත් තොගේ බාර ගැනීමට අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ඇලෙනා ටෙප්ලිට්සන් මහත්මීන් එක්ව සිටියා. අපි මේ වෙනකොට ලංකාවේ එන්නත් සම්බන්ධව තාමත්ම ඉහළ මට්ටමක ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ පළවෙනි රටවල් 10 ඇතුළත අපි අද ඇතුළත් වෙලා තියෙනවා. ඒත් ඉහළින්ම ඉන්න රටක් හැටියට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට 155කට එහා සමස්ත ජනතාවගෙනුත් 130ට වැඩි ප්‍රමාණයෙන් 100%ක්ම මේ එන්නත ලැබලා දීලා තියෙනවා. 20යි 30යි අතර 148ක් 50කට කිට්ටු වෙන්න පළවෙනි එන්නත ලැබලා දීලා තියෙනවා. දෙවෙනි එක 118ක් පමණ ලැබලා දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා තාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් එන්නත් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එකට ලබා දීපු ලොකුම සහයෝගය කොවැක්ස් පහසුකම යටතේ අපිට ලැබිලා තිබෙනවා. AstraZeneca, Sinopharm, Sputnik V, Pfizer සහ Moderna යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ වන විට 1,45,24,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,17,73,685ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීම වගේම මිනිමැරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර බහර දීම අද සිදු වුණා. පාස්කු ඉරුදින එල්ලකිරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බෝධිතුරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර මිනිමැරීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජ්‍ය ජයසුන්දර යන දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර බහර දීම සිදු වුණා. එක් විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා 864 බැගින් ගොනු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.
තිබුණා. එම චෝදනා සංශෝධනය කර එක් විත්තිකරුවෙකු වෙනුවෙන් චෝදනා 865 බැගින් ගොනු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 1215 දෙනෙකු නම් කර තිබෙනවා. කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු විභාගය නොවැම්බර් මාස 22 වෙනිදා ආරම්භ කරන බවත් නොවැම්බර් 29 වෙනිදා දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බවත් දැනුම් දුන්නා. වෙනුරි හිල්පොණු වහලෙන් අහස දිහා බලාගෙන තමන්ටත් හෙට දවසක් උදා වෙනකම් හීන දැකපු තන්තිරිමලේ මානෙල්වැව ප්‍රදේශයේ ලලිත් ජයවීරගේ පවුල පිළිබඳව ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් අපි ඔබට කිව්වා. ඒ පුවත ප්‍රචාරය වීමත් එක්ක ඒ පවුලට උදව් උපකාර කරන්න බොහෝ පිරිසක් අපිත් එක්ක එකට එකතු වුණා. ඔව් නජීත්. ලලිත්ගේ පවුල වෙනුවෙන් සුන්දර කැදැල්ලක් ඉදි වුණා. ලෝක ළමා දිනයේ යෙදුණු අද දවසේ ඔහුගේ පවුලේ දරුවන්ගේ ශෝකයේ නිවා තමන්න අපට හැකියාව ලැබුණා. ස්වාධීන රූපවාහිනියේ මනුෂ්‍යත්වයේ පදනමත් මහවිලාච්‍ය සෙනෙහසේ අධ්‍යාපන පදනමත් එක්ක එකතු අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනයේ යෙදෙන දවසේ අංග සම්පූර්ණ නිවසක් ලක්ෂ 20කට වැඩි බරපැනක් වේදම් කරලා නිමා කරලා අද ජයවීර මහත්මයා ඇතුළු පවුලේ උදවියට පරිත්‍යාග කරන දවස. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ ප්‍රවෘත්ති විකාශය වුණාට පස්සේ දෙස් විදෙස් බොහෝ පරිත්‍යාගශීලීන් මේ නිවස ඉදි කරගන්න උදව් උපකාර කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ සුවිශේෂී දවසේ මේ සියලු දෙනාට ශක්තියක් වෙමින් හිසට වහලක් සපයමින් මේ නිවස අපි සෙනෙහසින් පරිත්‍යාග කරන්නේ. දරුවන් 6 දෙනෙකු සමග කටුමැටි ගැසූ නිවසක කටුක ජීවිතයක් ගත කළ ලලිත් ජයවීර සහ වසන්ති කුමාරී යුවල පිළිබඳ පුවත ස්වාධීන ප්‍රවෘත්ති තුලින් අප වාර්තා කළේ. සංවේදී සිත් ඇති මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වන බව අප හොඳාකාරවම දන්නා නිසයි. අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් කුරුවිටගේ කැපවීමෙන් මේ සියලු තොරතුරු රටට ලෝකයට හෙළි කරන්න අපට හැකි වුණා. ඒ පුවත ප්‍රචාරය වීමත් සමග බොහෝ පිරිසක් මේ පවුල පිළිබඳ අපෙන් විමසුවා. ඒ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර සහ මහවිලච්ඡිය සෙනෙහස අධ්‍යාපනික පදනමේ මූලිකත්වයෙන් මේ දරු පවුලට හිතේ සැනසෙල්ල ජීවත් වන්නට හැකි සොඳුරු නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා. දින 90ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 22ක වටිනාකමකින් යුත් නිවසක් ඉදිකරන්නට තරම් ශක්තියක් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව එක්කලා හිල්වුණු ටකරන් වහලෙන් අහසදියා බලාගෙන හෙට දවසක් වෙනුවෙන් සිහින දුටු මේ දරුපවුල වෙනුවෙන් ඉදිවුණු නිවස අද ලෝක ළමා දිනය දවසේ ඔවුන්ට පරිත්‍යාග කරන්නට අපට හැකි වුණා. ඒ නියෝජ්‍ය සම්මානාධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සුධර්මන් රදලියගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මම හිතන්නේ මේ බෝඩ් වල තියෙනවා දකින්න දෙයක් තමයි ඔබේ පවුලේ නාලිකාව. අපි අපේ තේමාව හැටියට අරන් තියෙන්නේ පවුලේ නාලිකාව කියලා. මම හිතන්නේ මේක පවුලේ නාලිකාව විදිහටම තමයි අපි ඔබ සෑම දෙනාගේම නාලිකාව හැටියට තමයි අපි ස්වාධීන රූපවාහිනිය පවත්වාගෙන යන්නේ. මේ ගෙදර පුංචිද ලොකුද තනි තට්ටුවේද තට්ටු දෙකද රූප් টොප් එකක් තියනවාද? ඒ කිසි දෙයක් නෙමෙයි වටින්නේ. මේ ගෙදරට දාලා තියෙන නමම වටිනවා අපේ හැමතුරු. සෙනෙහස කියන නම කොච්චර වටින දෙයක්ද? අද අපිට නැති වෙලා තියෙන්නෙත් ඒක. අපේ පවුල් අතර අපේ දරුවන් අතර අපිට නැති වෙලා තියෙන්නෙත් අපේ හැමතුරුන් නැති වෙගෙන යන්නෙත් මේ සෙනෙහස කියන එක. මේ ගෙදරට පය තිබ්බට පස්සේ ඒ අහපු ආරංචියත් එක්ක මේ සෙනෙහස මේ පවුල වෙනුවෙන් තියෙන සෙනෙහස තවත් වැඩි වුණා. මේ දරුවන් 6 දෙනෙක් මේ ජාතියට දායාද කළා කියන එකත් අපේ හැමතුරුනේ ලොකුම ලොකු දෙයක්. අන්න ඒ දායාද කළ ඒ පවුල රැකගන්න තවත් පිරිසක් එකතු වෙලා මෙහෙම නිවසක් හදලා දුන්නා කියන එකත් ඒක මහා පුණ්‍ය කර්මයක්. මේ නිවස හදන්න රූපවාහිනියේ මහගෙදර හැටියට හඳුන්වන ස්වාධීන රූපවාහිනිය අපිට යම් දායකත්වයක් වෙන්න ලැබීමත් මං හිතන්නේ අපි හරි වාසනාවන්තයි. රුපියල් ලක්ෂ 2ක පමණ වටිනාකමින් යුත් ගෘහ භාණ්ඩ මෙම නිවසට පරිත්‍යාග කිරීමටද හැකි වුණා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙන්ම ලංකා බැංකුවද ඒ සඳහා බෝල්‍යාතාර ලබා දුන්නා. මහවිලච්ඡිය අධ්‍යාපන කොට්ටාසේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපොස උසස් පෙළ විභාගයේ සමත් වේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුසුකම් ලබාගත හොත් එම අධ්‍යාපනයේ නිමවන තුරුම ශිෂ්‍යත්වය මගින් මූල්‍යාධාර හිමි වනවා. ඉතාලියේ මිලානෝ නුවර සුදර්ශන කලායතනයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවන්ගේ දෙමව්පියන් මෙම ශිෂ්‍යත්වය සඳහා අනුග්‍රහය ලබා දුන්නා. ලක්ෂ 20ක නිවසක් හදනවා කියන එක ඇත්තටම අපිට සිහිනයක්. එහෙම සිහිනයක් තිබිද්දී ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හරහා මුලින්ම ජූලි මාසේ පළවෙනිදාට පෙර අපි පළවෙනිදා තමයි මුල්ගල දැබුවේ. පළවෙනිදාට පෙර පළවෙනිම මේ ප්‍රවෘත්තිය ගියා. ඒ ආකාරයෙන් අපිට වරින් වර මේ නිවසේ ගොඩනැගීමත් එක්ක ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශ සේවය අපි පසුපස සෙවණන් ලක්ෂේ මහා වෘක්ෂයක් ලෙස අපිට උදව් කරනවා.
මේ නිවසත් එක්ක ලලිත් ජයවීරට දැන් නැගිටින්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ලොකු කැපකිරීමක් කළා තමයි මේ නිවස හැදුවේ. කාමර නිදන කාමර 3යි ශාලයයි කෑම කාමරයක් සහිත කුස්සියක් සහ යාබද නාන කාමරයක්. අපි සතුටු වෙනවා. ඇත්තටම හිතේ සතුට අසීමිතයි. අපි ගොඩක් ශිෂ්‍යත්ව පැත්තෙන් තව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කාර්යයට සහාය දුන්න ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතින් මට කියන්න තියෙන්නේ හරිම සතුටුයි. ඔබ කළ කැපවීම සදා අමරණීයයි. ගොයිතන් තමා මහරි මහත්තයා දෙන්නම කුලී වැඩ තමා කරලා දරුවෝ දෙන්නගේ අධ්‍යාපනය කරේ. ලොකු දුව උසස් පෙළ කරනවා, දෙවෙනි දුව සාමාන්‍ය පෙළ කරනවා. ගොඩක් දුස්තර මැදේ තමා දෙන්නට උගන්වනවා. හැම එක්කෙනාම උදව් කරා. IT එන්ඩින් සෑම දෙනාම උදව් කරා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා, පින් සිද්ධ වෙනවා. අද වගේ දවසක අපිට නිවාසයක් සාදා දීම පිළිබඳ ස්වාධීන රූපවාහිනී ආයතනයටත් මහවිලච්ඡේ සෙනෙහස අධ්‍යාපන පදමේ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් සතුටුයි. කිසිම බාධාවක් නැතුව ඉගෙනීම් කටයුතු කර හැකි. අම්මලා තාත්තලාට කුලී වැඩ කරලා ගයක් හදන්න කියලා දැන් සිහිනයක් නෑ එහෙම. අපිට උගන්වන්න විතරක් සිහිනයක් දැන් තියෙනවා. මහවිලච්ඡිය සීවලී ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන ශ්‍රේෂා සර්ණමාලි ශිෂ්‍යාව ඉදිරිපත් කළ ගීත ගායනය මෙහිදී සියලු දෙනාගේ විශේෂ අවධානයට යොමු වුණා. දහසේ හැවිරිදි ඉශාල්නී ජූඩ් දැරියේ පිලිසී මෙයාමී සිද්ධියේ සැකකරුවෙකු විදියට නම් කරලා තියෙන රිෂාඩ් බදුතීන් මන්ත්‍රීවරයා ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න අධිකරණය නියෝග කළා. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ දහසේ හැවිරිදි දැරිය පිළිසීමේ අමී සිද්ධියේ පස්වන සැකකරු ලෙසයි රිෂාඩ් බදියුදීන් මහතා නම් කර ඇත්තේ. ඔහු ඉදිරිපත් කර තිබූ ඇපයිලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය මහත්මිය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. එදිනට සැකකරු යලි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ. මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට විශ්වම්භ වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආර්යවංශ දිසානායක මහතායි පෙත්සම ඉදිරිපත් කළේ. මහ බැංකු මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. මට්ටකුලිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ එල්ල ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටකුලිය යුද හමුදා කඳවුරේ අනදින නිලධාරීවරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී අනදින නිලධාරී ලුතිනල් කර්නල්වරයා මෙන්ම මියගිය එල්ල ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටකුලියේ හිටපු ග්‍රාම නිලධාරිනිය සහ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුවුණු පාර්ශවයක් තමයි ව්‍යවසායකයන් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකින්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේද නැහැ. සමස්ත ජාතියටම මේ අභියෝගයේ ජයගත හැකි බවයි ගැටලු රැසකට මුහුණ දෙන ව්‍යවසායකින් කියා සිටින්නේ. ඒ ගැන තොරතුරු එක්ව නැගිටිමු විශේෂාංකයෙන්. කොවිඩ් වසංගතයත් එක්ක හැමෝම බලාගෙන ඉන්නවා ඊළඟට කොතනින්ද පටන් ගන්න කියලා. මේක රටේම ලෝකේ හැමෝටම මේ වසංගතය එක්ක විදිහටම බලපාලා තියෙන වෙලාවක එක්ව නැගිටිපු අද අපි සම්බන්ධ කරගන්නවා තරුණ ව්‍යවසායකෙක් අංජන උදාර. අංජන තරුණෙක් විදිහට කොවිඩ් එක්ක ඊළඟට අපි කොතනින්ද පටන් ගන්නවා? කොවිඩ් කියන්නේ මම හිතන විදිහට දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මුළු ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක්. ඒතකොට මේ ප්‍රශ්නේ අපිට විතරක් පොදු කාරණයක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාපු කාරණයක්. ඉතින් මේකෙදී අපි හැම වෙලේම අපි අලුතෙන් හිතන එක තමයි වගේ අලුතෙන් නැගිටින්න නම් අපි අලුතෙන් හිතන්න ඕනේ. ඉතින් අලුතෙන් හිතීම තමයි වැදගත් දේ. ඒතකොට අලුතෙන් හිතනකොට අපි මෙච්චර කාලයකට නොදකපු දේවල්, නොහිතපු දේවල් අපිට හිතෙන්න පුළුවන්. අලුතෙන් හිතීම තමයි අපේ පළවෙනි කාරණය වෙන්න ඕනේ. මේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක අලුත් ව්‍යාපාරයකට හෝ මොනයම් හෝ දෙයකට අත ගහන්න රටේ තරුණයෝ විතරක් නෙවෙයි හැමෝම ටිකක් බයෙන් ඉන්නවා. කොරෝනා තිබ්බා නොතිබ්බා ලංකාව ඇතුළත ව්‍යවසායකයෙක් වෙන එක සම්බන්ධයෙන් වැඩිහිටියෝ විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව බයයි. තියෙන ආණ්ඩුවේ කන්තෝරුවක අතු ගෑවත් කමක් නැහැ කියන තත්ත්වයට අපේ සමාජය ඇවිල්ලා තියෙන මේ වැඩිහිටියෝ දරුවන් අවදානම් ගැනීම සම්බන්ධයෙන් බියයි. මම කියන්නේ දක්ෂ කලාකරුවෙක් කියන්නේ ව්‍යවසායකයෙක්. මොකද අපි දැන් පහුගිය කාලේ දකිනවා අපේ
යොහානි සතීෂන් වගේ අලුත් පරපුරේ කලාකාරයෝ ජාත්‍යන්තරයට ගිහිලා තියෙනවා. මම දකිනවා ඔවුන් ව්‍යවසායකයෝ විදියට. ඔවුන් සමහර වෙලාවට අපේ හරි විදියට ජාත්‍යන්තරයට ගිය කලාකරුවෝ 10 දෙනෙක් 15 දෙනෙක් මේ ලංකාවේ හිටියොත් මම දකිනවා ඔවුන් කර්මාන්තශාලා 10ක් 15ක් දැම්මට සමානයි. අද අපි දකිනවා අප්‍රිකාවේ රටවල් වලට ගියොත් අයිවරි කෝස්ට් එතකොට සෙනගාල් වගේ රටවලට ගියොත් ඔවුන් අද අපනයනය කරනවා පාපන්දු ක්‍රීඩකයෝ. යුරෝපයට මැද පෙරදිගට ඩොලර් මිලියන ගණන් වලින් වැටුප් ලබන පාපන්දු ක්‍රීඩකයෝ විදේශයන් වලට යවනවා. එතකොට පිලිප්පීන වගේ රටවල් ගත්තොත් ලෝකෙ ප්‍රසිද්ධ එක තරගයකට මිලියන ගණන් ආදායම උපදවන බොක්සිං ක්‍රීඩකයෝ බිහි කරලා තියෙනවා. ඉතින් ව්‍යවසායකත්වය කියන්නේ කඩයක් දැමීම නෙමෙයි. ව්‍යවසායකත්වය කියන්නේ මීට වඩා පුළුල් පරාසයකට ගිය දෙයක්. ඕනෑම ශාස්ත්‍රයකින් ඕනෑම කෙනෙක් අලුත් විදියට හිතලා ඒ ශාස්ත්‍රය තුලින් ඉදිරියට යනවා නම් මම දකින ඔහු ව්‍යවසායකයෙක් විදියට. රටේ තරුණයෝ උත්සාහ කරනවා මොනෑම් හෝ දෙයක් කරලා පිට රටකට යන්න. ව්‍යවසායකයෙක් විදිහට මොකද්ද මේ ගැන ඔබේ තියෙන අදහස? මේ දවස්වල යනවා රැල්ලක් ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ පිටරටට යන්න ඕනේ කියලා රැල්ලක් යනවා. ඉතින් මිනිස්සු කොහොම හරි තරුණ විශේෂයෙන් තරුණ පිරිස උත්සාහ කරනවා කොහොම හරි විදේශයකට යන්න. අද ලෝකය හැමෝටම විවෘතයි. අද රටවල් විදියට, නගර විදියට, භාෂා විදියට, ජාතිය විදියට බෙදිලා නැහැ. අද මෙහි ඉඳන් මට ලෝකේ ඕන තැනක ව්‍යාපාරයක් කරන්න පුළුවන්. අද ව්‍යාපාර තියෙන සමහරට මගේ අතේ තියෙන ෆෝන් එකේ තමයි අද ව්‍යාපාරය තියෙන්නේ. එහෙම නැත්නම් ලැප්ටොප් එකේ තමයි ව්‍යාපාරය තියෙන්නේ. ඉතින් ලෝකේ වෙනත් රටත් එක්ක ගනුදෙනු කරන්න එච්චරම ආස නම් අපේ තරුණයන්ට ඒකත් අපිට ලංකාවේ ඉඳන් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා රට මේ රට හරි නැහැ කියලා රට යන එකට වඩා ඉතින් රට ආදරය කරන තරුණයෙක් විදියට මම නම් කැමති මේ තරුණ පිරිස් හැකියාවන් තියෙන තරුණ පිරිස් මේ රටේම ඉඳගෙන මේ රට මෙතනින් පියවරක් හරි උඩට ගන්න දෙයක් කරනවා නම් ඒක තමයි මේ වෙලාවේ වටින්නේ. පෙරපාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මාලාව මේ වන විට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මාධ්‍යහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. කොයිට් ව්‍යසනයත් එක්ක ඒ වගේම ගුරු වැටුප් විෂමතාවයත් එක්ක දරුවන්ට හරියට අධ්‍යාපනය ලබා දෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම නමුත් අපි පැහැදිලිවම කියනවා අපේ පාසල් පද්ධතිය අපි අධ්‍යයන 4කින් ආරම්භ කරනවා. මුලින්ම ආරම්භ කරන පැහැදිලිවම පෙර පාසල් ආරම්භ කරන්න සෞඛ්‍ය උපදේශ පරිදි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ අස්සනින් අපට සෞඛ්‍ය උපදේශ මාලාව ලැබුණා. ඒ නිසා අපි පෙර පාසල් ආරම්භ කරනවා. ඊළඟට අධ්‍යයන 4කින් අපි මේ මාසේ අවසන් වෙනකොට පාසල් ක්‍රමවත්ව පිළිවෙලකට ආරම්භ කරන්න අපි ලෑස්ති වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් බොරැල්ලේදී පැවැත්වුණා. බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති මෙම දේව මෙහෙයට ආරක්ෂක ලේකම් විශ්වාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ද එක්ව සිටියා. හමුදා නිලධාරීන් පිරිසක්ද දේව මෙහෙයට සහභාගී වුණා. කොළඹ පදවි සහායක රදගුරු දේව ධර්මාචාර්ය ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් ඇතුළු පියතුමන්ලා දේව මෙහෙය පැවැත්වුවා. ළමා අපචාර පිළිබඳ මාධ්‍යයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය වගකීම් සහගතව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. වින්දිත දරුවන් මාධ්‍යයෙන් අනාවරණය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ දැනට පවතින නීතිමය තත්ත්වය කුමක්ද? ඔනජිත් මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක් මේ වාර්තාව ගෙනෙන්නේ ඉන්දික වීරකෝන්. හොඳම දේ ළමයින්ට කියලා කිව්වට මොකද? ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීතිය වන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ළමයි ගැන ළමයින්ගේ අයිතිවාසිකම් ගැන සඳහන් වන කිසිම පරිච්ඡේදයක්වත් වගන්තියක්වත් නැහැ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. නමුත් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් කර තිබෙන කොටස ළමයින්ටත් අදාළ කොටගෙන භාවිත කරනවා. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ මෙවැන්න. කිසිම තැනැත්තෙකු වදහිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ 27/13 වකින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්මය සඳහන් වෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම කඩ වූ විට එය අධිකරණය හරහා බලාත්මක කර ගැනීමට හැකියාවක් නැහැ. එම වගන්ති ව්‍යවස්ථාවට එක් කිරීම නිකරුණේ තීන්ත නාස්ති කිරීමක් නැතහොත් ව්‍යවස්ථා සම්පාදකයන්ගේ සිතාමතා නොසලකා හැරීමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්.
1833 අංක 2 දරන දණ්ඩ නීති සංග්‍රහයට හා අපරාධ නඩු විධාන සංග්‍රහයට 1995 පසු විශේෂ සංශෝධන කිහිපයක් ගෙනෙනවා. ඒ අනුව ළමයා යනු අවුරුදු 18ට අඩු අය ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 13ට අදාළව මොනියම් හෝ විධිවිධානයක් උල්ලංඝනය වේ නම් ළමයෙකුට අදාළව එය සිදුවේ නම් එය ළමා අපචාරයක් ලෙස නිර්වචනයක් ගෙනෙනවා. මාස කිහිපයකට පසු ඒ පනතට තවත් සංශෝධන ගෙනෙමින් ළමා අපචාරයේ යන්න කලින් තිබූ නිර්වචනය පුළුල් කරනවා. 1998 අංක 50 දරන පනත සම්මත කර ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවනවා. අපයෝජනයේ වූ කිසියම් ළමෙක් සහන ඉල්ලා අධිකරණයේ ඉදිරියට එන විට ඔවුන්ට සහන සලසමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට 1999 අංක 32 දරන සංශෝධන මකින් ලබා දෙන ලද ප්‍රතිපාදන මොනවාද? ප්‍රතිඥාවකින් තොරව අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දීමට වින්දිත දරුවන්ට අවස්ථාව ලබා දෙනවා. ළමා අපචාර නඩුවකදී ළමයා සමග කරන මූලික සාකච්ඡාව වීඩියෝ සාක්ෂියක් ලෙස අධිකරණයේ බහර ගන්නට මෙයින් ප්‍රතිපාදන සැලසෙනවා. පසුකාලීනව 2015 අංක 4 දරන සංශෝධන ඉහත ප්‍රතිපාදන පුළුල් කොට දුරස්ථ ස්ථානයක සිට සාක්ෂි දීමේ අවස්ථාව ළමයින්ට හිමි වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 2018 අංක 10 දරන සංශෝධන ගෙනීමෙන් අපරාධයක වගකීම පැවරිය නොහැකි වයස අවුරුදු 12 දක්වා ඉහළ දැමුවා. ළමයින් සම්බන්ධව ඇති නීති පිළිබඳව සමාජයේ ඇති දැනුම්මත්භාවය ඉතාම අඩුයි. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවේ නම් බලධාරීන් අදාළ නිලධාරීන් පාසල් විෂයට නීතිය විෂයක් ලෙස ඇතුළත් කරන්නේ කවදාද යන්න අපි දැස් දල්වාගෙන බලා සිටිමු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ දයාබර මෑණියන් අභාව ප්‍රාප්ත වුණා. අවසන් කටයුතු අද පසුරුවේ මිනුවන්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. සුදත් රෝහණ මහතාගේ මෑණියන් වූ හෙට්ටි තන්තිරිගේ දෝන ලීලාවතී මහත්මිය මේ යන විට 74 වන වියේ පසු වුණා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩැලස් රහපෙරුම මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක් වුණා. අභාව ප්‍රාප්ත හෙට්ටි තන්තිරිගේ දෝන ලීලාවතී මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශෝක පණිවිඩ නිකුත් කර තිබුණා. මිනුවන්ගොඩ ආණ්ඩියම්බලම ජායලවත්ත අංක 18 ඒ දරණ නිවසෙහි තැන්පත් කර තිබුණු ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආගමික වතාවත් වලින් අනතුරුව නිරෝධායන නීතිවලට අනුකූලව මිනුවන්ගොඩ පොදු සුසාන භූමියේදී පස්වරු 3:30ට සිදු කෙරුණා. මීළඟට ගෙනෙන විපරම විශේෂාංගයත් සමගින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අපි අපේ දරුවන් ගැන හරියට බැලුවාද? අප අපේ වැඩිහිටියන් ගැන හොඳටම හොයලා බැලුවද? හදවතට තට්ටු කරලා අහන්න. කොතන හරි අපිට වැරදිලා මග හැරිලා තියෙනවා නේද? අපි අපේ දරුවන් ගැන, ළමයින් ගැන හිතන දවසක් තියෙනවා. වැඩිහිටියන් ගැන කතා කරන දවසක් තියෙනවා. ඒ අද නේද? හැබැයි ජාත්‍යන්තර ළමා දිනයකුත් ජාත්‍යන්තර වැඩිහිටි දිනයකුත් මොකටද කියලා හිතෙන්නේ නැද්ද? ඇයි අපි අද විතරක් අපේ දරුවන් ගැන, අපේ වැඩිහිටියන් ගැන කතා කරන්නේ, හිතන්නේ, උත්සව තියන්නේ, සංදර්ශන තියන්නේ? අවුරුද්දේ දවස් 365ම දරුවන්ගේ නෙමෙයිද? වැඩිහිටියන්ගේ නෙමෙයිද? හොඳටම හිතලා බලන්න. අපි අපේ දරුවන් වෙනුවෙන් අපේ වගකීම ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද? මම මගේ දරුවා, මම මගේ දරුවන් ගැන විතරයි නේද හිතුවේ? අපි අපේ රටේම දරුවන් ගැන හිතුවද? රටේම දරුවන් වෙනුවෙන් අපි යමක් කළාද? අපි යමක් කරනවාද? පපුවට තට්ටු කරලා අහන්න. හෘද සාක්ෂියෙන් අහන්න. ඇත්තටම අපි හරියමන් දෙයක් කරලා නෑ නේද? මේක පුදුම දවසක්. දරුවන් වෙනුවෙන් වගේම වැඩිහිටියන් වෙනුවෙනුත් එකම දවසක් වෙන් කරපු එක කවුරු කොහොම මොන විදියට කරාද කියන එක හිතා ගන්නවත් බෑ. හැබැයි දරුවන් කරන ගොඩක් දේවල් අපි කවුරුත් වැඩිහිටියන් වෙලා මොනියම් දෙයක්වත් කරගන්න බැරි වුණාම කරන තත්වයකට පත් වෙනවා. එතකොට පුංචි එකයි මහලු එකයි අතරේ කිසිම වෙනසක් නැහැ. අපි ඉපදිලා බහතෝරන කාලේ වෙනකම්ම අපිට කවලා පොවලා හරියට ඇවිද ගන්න බැරි නම් අද්දිකෙන් අල්ලගෙන අපිව ඇවිද්දවන්නේ අපේ අම්මලා තාත්තලා. ඒක තමයි ඇත්ත.
අපි ජීවිතේ කරන්න පුළුවන් හැම දේම කරලා විඳලා ජීවිතේ විඳෝන කාලෙදී අපිට කවලා පෝලා පුළුවන්කමක් තියෙනවා නම් ඇවිද්දවන්නේ අපේ දරුවන්. මේක තමයි ලෝක ස්වභාවය. පුංචිම පුංචි එකාගේ මහලුම මහලු මිනිසගේ අතර කිසිම වෙනසක් නැහැ. දෙන්නගෙම ලයිෆ් එක සමානයි. ඒ නිසාද දන්නේ නැහැ ලෝක ළමා දිනයයි වැඩිහිටි දිනයයි එකම දවසකට යෙදිලා තියෙන්නේ. වැඩිහිටියෝ ගැන කතා කරන්න අපි පස්සට තියලා අපි අපේ දරුවෝ ගැන කතා කළොත් අපි අපේ දරුවන් ගැන යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. කවලා පෝලා හදලා වඩලා ඉස්කෝලේකට ඇරලා උගන්නලා කරලා රස්සාවකුත් හොයලා දීලා විවාහයකුත් කරලා දීලා අපි අපේ යුතුයකම් ඉෂ්ට කරා කියලා අත පිහදාගෙන අපිට ඉන්න පුළුවන්ද? අපි අපේ ළමයාව හරියට හැදුවද කියන එක අපි හරියට හොයලා බලලා තියෙනවද? දරුවෙක් හදනවා කියන එක සමාජයක්, රටක්, ලෝකයක් හදනවා කියනවා වගේ වැඩක්. මොකද 6ක් 4ක් නොදන්නා දරුවා බහතෝරලා සමාජයට පය තියලා සමාජය අලුතින් නිර්මාණය කරන මිනිසා බවට පත්වෙද්දී ඒ මිනිසාගේ පිටිපස්සේ ඉන්න ඕන යෝධ සෙවණැල්ල වෙනින් කවුරුත් නෙමේ වැඩිහිටි අපි. අන්න ඒ කර්තව්‍යය අපි හරිහැටි ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියන එක අපේ හදවත් වලින් මැහුවොත් ප්‍රශ්නයක් තියෙනවා නේද? අපි අපේ ළමා කාලය ගැන පුරාජේරු දෙඩෙව්වට අපි අපේ ළමයින්ගේ ළමා කාලයට ළමා විදියට හැසිරෙන්න ඉඩ දීලා තියෙනවද? අද ළමයාට හිතන්න කරන්න, නිර්මාණයක් කරන්න, සාහිත්‍යයක් එලි දක්වන්න පරිසරයක් අපි හදලා තියෙනවද? අද ළමයා ලෙසින් මසින් හැදිච්ච ළමයෙකුට වඩා රොබෝ කෙනෙක් වගේ හැදෙන හදන තත්වයකට අපි පත් කරලා නේද? ඒකට වග කියන්න ඕන ඒ දරුවන් නෙමෙයි නේද? ඒකට වග කියන්න ඕනේ වැඩිහිටි අපි නෙමෙයිද? සුන්දර ළමා කාලයක් අපේ දරුවන්ගෙන් උදුරාගෙන තියෙන්නේ අපි නෙමෙයිද? ධ්‍යාපනය කියන එකත් දරුවාගේ මනසට දාලා තියෙන්නේ යාන්ත්‍රිකව නෙමෙයිද? එකම ඉලක්කය විභාග සහතිකය කරවලා ළමයින්ව රේස් එකකට තල්ලු කරලා තියෙන්නේ වැඩිහිටි අපි නෙමෙයිද? පන්තියේ ඩෙස් එකේ අනිත් පැත්තේ ඉන්න එකාට වැඩිය දශමකින් හරි ඉස්සරහට ඵලයන් කියලා අපේ දරුවව තල්ලු කළේ අපි නෙමෙයිද? වෛරය, ක්‍රෝධය, තරඟකාරීත්වය දරුවාගේ මනසට දාලා යාළු මිත්‍රයන්ව අමතක කරෝලා තරගේ විතරක්ම, ජයග්‍රහණය විතරක්ම දරුවාගේ මනසට දැම්මේ වැඩිහිටි අපි නෙමෙයිද? අන්න ඒ නිසා දරුවාව විනාශ කළේ වෙනින් කවුරුවක් නෙමේ අපි නෙමෙයිද? පපුවට තට්ටු කරලා අහන්න අද දරුවන්ගේ දවස වගේම වැඩිහිටි අපෙත් දවස. වැඩිහිටියෝ හැටියට අපි අපේ යුතුයකම හරියට ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියලා අපි අපෙන්ම ඇහුවොත් ඇත්තටම එහෙම කෙරිලා නෑ කියලා හෘද සාක්ෂිය අපිට කියයි නේද? අද අපේ රටේ ගත්තොත් දරුවන් කොච්චර අපචාරවලට ලක් වෙලා තියෙනවද? පුංචි ගැහැණු දරුවගේ ඉඳලා පුංචි පිරිමි දරුවා වෙනකම්ම කොච්චර ලිංගික අපචාරයන්ට මේ අපේ රට ඇතුළෙම පීඩාවට ලක් වෙලා තියෙනවද? අඩන්තේ ටම්බල්ට ලක්වෙච්ච දරුවන් කී දෙනෙක් අපේ රටේ අදටත් දුක් විඳිනවද? දෙන්නෙක්ගේ වරදින් මෙලොව එළිය දැක්ක මෙලෝ හසරක් නොදන්න දරුවන් කී දෙනෙක් මහමග දාලා ගිහිල්ලා ළමා නිවාසවල දුක් විඳිනවද? මේක දරුවන්ගේ වරදක්ද? මේක අපේ වරදක් නෙමෙයිද? සමාජීය අපරාධකාරයන් විනාශකාරීන් බිහිවන්නේ වැඩිහිටියන්ගේ වරදින් නෙමෙයිද? වැඩිහිටියන් කරන වැරදි නිසා දරුවන් වරදට පෙළඹෙනවා කියලා පිළිගන්න ඇයි වැඩිහිටියන් අකමැති වෙන්නේ? අපි අලුතින් හිතමු. අලුතින් පටන් ගමු. අවුරුදු ගාණක් තිස්සේ අපිට වැරදිලා තියෙනවා. අපිට මගහැරිලා තියෙනවා. මට මගේ දරුවට වැඩිය අපිට අපේ දරුවන් මගහැරිලා තියෙනවා. ඒ නිසා අපි අලුතින් හිතන්න ඕන. අලුතින් පටන් ගන්න ඕන. දරුවන්ගේ ලෝකයේ සුන්දර කොළොත් තමයි මුළු රටක් සමාජයක් සුන්දර වගේම සුරක්ෂිත වන්නේ. වැඩිහිටියනි පොඩ්ඩක් හිතන්න. පොඩිහිටියෝ ගැන අපි හරියටම හිතනවද කියලා. මේ දවස් ගැන හිතන්න. මේක ලෝකෙටම මාරාන්තික කාලයක්. මේ කාලය ඇතුළත වැඩිම දුක් විඳින්නේ වැඩිහිටියන්ට වැඩිය පොඩිහිටියෝ. අපේ රට ගැන හිතන්න. අවුරුදු 2ක් තිස්සේ අපේ දරුවෝ ඉස්කෝලෙකට හරියට ගිහිල්ලා නැහැ. අධ්‍යාපනයක් හරියකට ලබලා නැහැ. එකේ පන්තියට ගිය පොඩි එකා තව මාස කීපයකින් දෙකේ පන්තියට යන්නේ එකේ පන්තියේ ටීචර්වත් දැකලා නැතිව. යාළුවා කවුද, මිතුරිය කවුද කියලාවත් ඇහැටවත් දකින්නේ නැතුව. මේක ලොකු අභාග්‍යයක්. මේ කොරෝනා වෛරසයත් එක්ක අපේ මුළු රටටම හිමි වෙච්ච මහා ව්‍යසනයක්. දරුවෝ හරි ආසයි යුනිෆෝම් එකක් ඇඳගෙන ඉස්කෝලේකට යන්න. පුංචි උන් හරි ආසයි ඉස්කෝලේකට ගිහිල්ලා ටීචර් එක්ක ඉගෙන ගන්නවා වගේම යාළුවොත් එක්ක කෙලිසෙල්ලම් කරන්න.
අද පොඩි එවුන්ට ඒක නැති වෙලා. කොරෝනාව ඒක නැති කරලා. හැබැයි කොරෝනාව නැත්තට නැති කරලා ඉස්කෝලවල් ටික ඇරියත් ජෝසප් ස්ටාලින් මාමලා ඒකත් නැති කරන්න අද දරුවන්ට විරුද්ධව අමානුෂික වැඩකටත් බැහැලා. ඉස්කෝලෙකට පය තිබ්බේ නැති දරුවන්ට කොරෝනාව නැති වුණත් ඉස්කෝලෙකට යන්න දෙන්නේ නැහැ කියලා ගෝරනාඩු කරන්න තරම් වැඩිහිටි ස්ටාලින් මාමලා අද තිරිසන් තත්වයකට පත් වෙලා. ඒ නිසා ඒ මාමලාගෙන් අපිට අහන්න තියෙන්නේ මේ ළමා දිනේදීත් වැඩිහිටි දිනේදීත් හෘද සාක්ෂියට එකඟව කියන්න ඇයි දරුවන්ගේ අනාගතය මේ විදිහට විනාශ කරන්න හදන්නේ කියලා. මේක අමුතුම කාලයක්. පුදුම කාලයක්. ළමයාට ළමා කාලයේ අහිමි වෙච්ච වැඩිහිටියට වැඩිහිටියන්ගේ නිස්කලංක කාලයේ අහිමි වෙච්ච අමුතුම කාලයක්. ඒ නිසා අපේ එකම ප්‍රාර්ථනාව අද බැරි වුණත් ලබන අවුරුද්දේ අද වගේ දවසක් ආයේ එනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ළමා දිනයත් වැඩිහිටි දිනයත් ලබන අවුරුද්දේත් මේ විදිහටම එනවා. හැබැයි ඒ අවුරුද්දේදී ඒ කියන්නේ 2022 දී ජාත්‍යන්තර ළමා වැඩිහිටි දිනයේදී දරුවන් ගැන කඳුළු සලන්නත් වැඩිහිටියන් ගැන දුක් වෙන්නත් දරුවන්ටත් වැඩිහිටියන්ටත් රටටත් ජාතියටත් වෙන කටින වැඩිහිටියන් ගැන ආඩපාලි කියන්නත් අපිට සිද්ධ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද දැන් හොඳටම ඇති සුද්දා අපෙන් නිදහස් වෙලා ගිය දවසේ ඉඳලම අපි සුද්දා කැලෙන්ඩරෙන් හදලා දුන්න මේ වගේ දිනවකවානු සමරනවා. හැබැයි සුද්දා එන්නත් කලින් සුද්දා හිතන්නත් කලින් සුද්දා සැරසෙන්නත් කලින් අපි අපිට තිබ්බ චාරිත්‍ර වාරිත්‍ර ගති පැවතුම් අමතක කරලා කොහෙවත් නැති දේවල් කරට අරගෙන නොපෙනෙන ලෝකවල් වල ජීවත් වෙන්න ගිය නිසා ලෝක අමාරුවක වැටිලා තියෙනවා. ඒ නිසා දැන්වත් හිතමු අලුතින් පටන් ගමු. අපි අපේ දරුවන් ගැන එක දවසක් විතරක් හිතන්නේ බලන්නේ කතා කරන්නේ නැතුව අවුරුද්දේ 365 දවසෙම දරුවා ගැන ඇහැ ගාගෙනම ඉමු. වැඩිහිටියා ගැන හොඳටම හොයලා බලමු. මොකද අපි එහෙම කරපු જાතියක්. ඒ නිසා අපිට අලුතින් උගන්වන්න දෙයක් නැහැ. කැලෙන්ඩරේ රතු කරලා රවුම් කරලා දින වෙන් කරන්න ඕනේ නැහැ. අපි දරුවාවත් තේරුම් ගත්ත වැඩිහිටියාවත් තේරුම් ගත්ත වැදගත් જાතියක්. අන්න ඒ වැදගත්කම ආයේ අපි පෙන්නමු. හදවතින්ම පෙන්නමු. අපිට පුළුවන්. අපේ දරුවා හරි විදියට හදලා හරි මාර්ගෙ පෙන්නලා රටක් ලෝකයක් ජය ගන්න. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත් කරන්න. අදත් පිටපත සුධර්මන් රදලිය ගොඩකින්